සුබුදෑසනක් ඔයගොල්ලෝ සියලු දෙනාටම අද අපි අලුත් පාඩමේ අලුත් කොටසේ විෂය හඳුනා ගැනීම සහ ඒ අධ්‍යයන මාර්ගෝපදේශය එහෙම නැත්නම් ස්ටඩි ගයිඩ් එක සාකච්ඡා කිරීමත් ඉන් පස්සේ පුංචි පාඩමක් පටන් ගැනීමත් තමයි අපේක්ෂා කරන්නේ. මේ වීඩියෝස් පෙළ Zoom එක හරහා කරන සතියක් ගියාට පස්සේ එහෙම නැත්නම් දෙකක් ගියාට පස්සේ මම YouTube එකට දාලා ලින්ක් එක ඔයගලන්ට එවන්නම් ඒ අදාළ පාඩම ඉස්සරහින් තියෙන ලින්ක් එක ඊට පස්සේ එකකින් ඔයගලන්ට බලන්න පුළුවන් පහසුවෙන්. අනිත් පැත්තෙන් මේ වීඩියෝ සහ ස්ටඩි ගයිඩ් ඊළඟට රීඩින් මැටීරියල්ස් ඊළඟට අපි ගත්තතින් ස්ලයිඩ්ස් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් මේවා සියල්ල VLE එක පාවිච්චි කරලා ඔයගලන්ට ලැබෙන්න සලස්වන්නම්. දැන් VLE අපි පාවිච්චි කරන්නේ LMS නෙමෙයි virtual learning environment කියන එක. LMS එකට වඩා ඒක ඉතාම ලේසි. ඒ වගේම LMS වලට වඩා විශාල වැඩ කොටසක් ඒක කරන්න පුළුවන්. පුංචි එක්සර්සයිස් ටිකකුත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ලකුණු ගණන් කිරීම සඳහා නෙමෙයි දැනුම වර්ධනය කිරීම සඳහා විනෝදය ඇති කර ගැනීම සඳහා මේ අපි කතා කරන්න යන්නේ න්‍යායන් ගැන. ඒ න්‍යායන් ටිකක් ප්‍රායෝගිකව ගැඹුරට අපි සාකච්ඡා කරන නිසා ඒ අතරතුර පුංචි බුද්ධි කලම්බනයක් ඇති කරගන්න අපිට පුළුවන් සමහර වෙලාවට VLE කරා පුංචි ඔන්ලයින් වැඩ එක්සර්සයිස් එහෙම නැත්නම් පුංචි එක්සෑම් ඇත්තට මේවා විභාග කියලා කිව්වට බය වෙන්න එපා. ඒවා ලකුණු ගණන් කරන ඒවා නෙමෙයි. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට අපි මේ වැඩසටහන ඉස්සරහට ගැඹුරින් සහ ආසාවෙන් කරගෙන යන්න. right? ඒ අතරතුර ඔයගලන්ට මොනවා හරි මතුවෙනවා නම් ගැටලුවක් මොනවා හරි ප්‍රශ්නයක් අන්තර්ජාල බිඳ වැටීම් ඊළඟට මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා නම් ඒ ගැන අපිව දැනුවත් කරන්න ඔයගලන් කවුරු හරි මැදිහත් වෙලා අපි මේ විෂය සඳහා අලුත් WhatsApp group එකක් හදන්නට ඕනේ. මොකද කලින් WhatsApp group එකේ අපි හැමෝම ඉන්නවා. අරුණ සරුත් ඉන්නවා. නමුත් මේ කෝස් එකේ ඉන්නේ ඔයගොල්ලෝ ටික දෙනයි මමයි පමණයි. ඒ නිසා අපිට ඉංග්‍රීසි මාධ්‍ය අයත් එකතු කරගෙන පුංචි WhatsApp group එකක් තියෙනවා නම් අපි සංවේදනයේ ටිකක් පහසු වෙනවා. හදිසි අවස්ථාවන් වලදී වගේම නේද? එතකොට දැන් මම අධ්‍යයන මාර්ගෝපදේශය ගැන ඔයගලන්ට හඳුන්වා දෙන්න යන්නේ සූදානම් වෙන්නේ. ඒකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන ස්ටඩි ගයිඩ් කියලා. එතකොට ඔයගලන්ට පේනවා මේ මම ඒක ෂෙයා කරගෙන ඉන්නේ. පේනව නේද? පේනවද? ඔව් සර් පේනවා. right. එතකොට ඒකේ ඊළඟට තියෙනවා වර්ෂය සහ සෙමෙස්ටර් කියලා. year and semester. වර්ෂය සහ අර්ධ වාර්ෂිකය ගැන කියවෙනවා. එතකොට ඒකේ වර්ෂය තමයි year 2. year 2 කියන අදහස් කරන්නේ දෙවෙනි වසර කියන එක. ඔගොල්ලෝ දැන් දෙවෙනි වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පළවෙනි වසර අවසන් කරලා අවිල්ලා ඉන්නේ. එතකොට ඒකේ තියෙනවා semester 2. ගිය සැරේ අපි ඉගෙන ගත්තේ semester 1. දැන් මේ සැරේ අපි ඉගෙන ගන්න යන්නේ එහෙම නැත්නම් අපි සාකච්ඡා කරන්න යන්නේ අපි ඉන්නේ දෙවෙනි අර්ධ වාර්ෂිකයේ. ඒ නිසා ඒකට කියනවා අපි semester 2 කියලා. ඊළඟට title of the subject විෂයේ මාතෘකාව. විෂයේ මාතෘකාව කිව්වහම ඒකේ තියෙනවා POL කියන්නේ අදහස් කරන්නේ political science කියන එක. 223 ඒක තමයි විෂය එකේතය විෂය අංකය. පොල් 223 වරහන් ඇතුලේ 3. එතකොට 200 කියන්නේ පොල් කියන්නේ political science කියන එක. ඉදිරියේදී අපි මේ වෙනස් කරනවා. POL නැතුව වෙනත් PSC කියන වචනයට අපි යනවා කෝඩ් එකට අපි යනවා. එතකොට පළවෙනි දෙවෙනි ඉලක්කමෙන් කියන ඔයගොල්ලෝ දෙවෙනි වසර ශිෂ්‍යයන් කියන එක ශිෂ්‍යාවන් කියන එක
ඊළඟට දෙවෙනි එට තියෙන දෙවෙනි ඉලක්කමෙන් කියවෙන්නේ ඔයගොල්ලන්ගේ සෙමෙස්ටර් එක දෙවෙනි සෙමෙස්ටර් එක කියන එක තුන ඉලක්කමෙන් කියවෙන්නේ ඔයගොල්ලන් ඒ දෙවෙනි සෙමෙස්ටර් එකේ දෙවෙනි වසරේ දෙවෙනි අර්ධ වාර්ෂිකය ඔබට ඉගෙන ගන්න තියෙන විෂයන් අතරින් මේ තුන්වෙනි විෂය කියන එක තමයි තුන කියන එක අදහස් කරන්නේ. එතකොට දෙක කියන්නේ දෙවෙනි වසර, ඊළඟ දෙකෙන් කියවෙන්නේ දෙවෙනි අර්ධ වාර්ෂිකය, ඊළඟ තුන ඉලක්කමෙන් කියවෙන්නේ ඒ විෂය පෙළේ තුන්වෙනි විෂය කියන එක. වරහන් ඇතුලේ තුන ඉලක්කමක් තියෙනවා. එතනින් අදහස් කරන්නේ ඔබ මේ විෂය හැදෑරුවාම හදාරා අවසන් කළාම හෝ අවසන් කරද්දී ඔබට හිමි වෙනවා ක්‍රෙඩිට් 3ක් කියන එක. මේක ක්‍රෙඩිට් 3ක පාඨමාලාවක් කියන එකයි අයින් අදහස් කරන්නේ. විෂය හදාරුවට පස්සේ මේ විෂය සහතිකයට එකතු වෙන ක්‍රෙඩිට් 3ක්. එතකොට මේ 3 කියන එක ක්‍රෙඩිට් 3 කියවුවාම එකකින් අදහස් කරන අනිත් පැත්තෙන් සතියකට පැය 3ක් අපි ඉගෙන ගන්නට ඕන. ඒ අනුව බලනකොට සම්පූර්ණ කෝස් එකට තියෙනවා මේ ඩිරෙක්ට් අවර්ස්. ඒ කියන්නේ අපි සාකච්ඡා කරන මුහුණට මුහුණ මාර්ගගතව හෝ මුහුණට මුහුණ හමු වෙන පැය ගණන 45ක් තියෙනවා. පැය 45ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඊට අමතරව ඔබ ගෙදරදී කියවන්න ඕනේ පොත්පත්, අන්තර්ජාලය පරිශීලනය කරන්න ඕන, පර්යේෂණ පත්‍රිකා කියවන්න ඕනේ. මම සමහර ඒවා ඔයගලන්ට එවනවා ඊමේල් එකේ. සමහර පොත්පත් කියවන්න ඕන. මම ඒවත් එවනවා. සමහර දාර්ශනිකයන්, සමහර චින්තකයන් විසින් පළ කරපු පොත්පත් තියෙනවා. ඒවා සිංහලෙන් තියෙනවා සමහර ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා. මම ඒවා ඔයගලන්ට එවනවා. ඒවායේ මම නිර්දේශ කරන කොටස් සහ ඔයගලන්ට කැමති කොටස් ඔයගලන්ට කියවන්න පුළුවන්. කාල වේලාව තියෙනවනම් සම්පූර්ණ පොත් කියවුවත් කියවීම ඉතාම ඉහළින් අගය කරනවා. නමුත් ඔයගලන්ගේ මේ සමාසිකයේ නැත්නම් අර්ධ වාර්ෂිකයේ තියෙන කාලයත් එක්ක බැලුවාම පුළුවන් විදිහට නිර්දේශිත කොටස් හෝ අවම වශයෙන් කියවයි කියලා ඉතාම ඉහළින් අපේක්ෂා කරනවා. ඊට පස්සේ අපේ විෂයේ නම තමයි Political and Social Theory 2 කියන එක. දේශපාලන සහ සමාජ න්‍යාය 2. මොකද මෙහි 1 කියන කොටස ඔබ මීට කලින් ඉගෙන ගත්ත ගිය අර්ධ වාර්ෂිකයේදී Political and Social Theory 2 පළවෙනි කොටසේ කතා කරපු නැති අවධානය යොමු කරපු නැති කොටස් තමයි අපි මෙහිදී අවධානය යොමු කරන්න යන්නේ. මොකද ඔබ කලින් ඉගෙන ගත්ත පාඩම් පෙළට අනුව චුට්ටක් මතක් කරන්න එක එක්කෙනා කිසියම් දාර්ශනිකයෙක් එහෙම නැත්නම් චින්තකයෙක් ගැන ඔබ ඉගෙන ගත්තද කියලා එක එක්කෙනා චුට්ටක් මයික් එක ඔන් කරලා කියන්න. පුංචි වැඩක් තියෙනවා අපි මේකේ අර මේ දේශනාමය ස්වරූපේ නෙමෙයි තියෙන්නේ. අපි සාකච්ඡා කරන්න පුංචි විවේක ගන්නට ඕන. පුංචි බුද්ධි කලම්බන වැඩ තියෙනවා. right? දැන් මතක් කරලා කියන්න බලන්න කවුද කාවද ඔයගොල්ලන් ඉගෙන ගත්තේ කියලා. කො hello Sir, Aristotle. ඊළඟට තව කෙනෙක් Sir, Plato. Plato තව කෙනෙක් Socrates. Seneca. කවුද Seneca ඊළඟට තව කවුද Sir, Cicero. Cicero රෝම දාර්ශනිකයා චින්තකයා නේද? ටිකයා Cicero ගැන කියවෙනවා. Cicero දක්ෂ කතිකයෙක්. Cicero කතා කරනකොට කිසියම් චූදිතයෙක් වෙනුවෙන් රජුරුව ඉස්සරහා දැන් එයා චූදිතයාට
කිසියම් චෝදනා පත්‍රයක් තියාගෙන ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් සිසරෝගේ කතාවට කොයිතරම් ආකර්ෂණීය වෙනවද වශී වෙනවද කියනවා නම් ඒ චෝදනා පත්‍රය බිමට වැටෙනවලු සිසරෝගේ කතාව අතරතුර. ඒ තරම් සිසරෝ අන් අයගේ සිත් ඇද බැඳ ගනිමින් කතා කරන්න දක්ෂ කෙනෙක්. තව එච්චරයිද? මතක නැද්ද? Polybius. පොලිබියස්. Seneca. ඔව් සෙනෙක ගැන කිව්වා. පොලිබියස් ඊළඟට ශාන්ත ඔගස්ටින් ශාන්ත තෝමස් ඇක්වයිනා ශාන්ත ඔගස්ටින් ශාන්ත තෝමස් ඇක්වයිනස් නේද? නිකොලායි මැකියාවෙන්. නිකොලා මැකියාවෙලි. එතකොට ශාන්ත තෝමස් ඇක්වයිනස් තමයි අර යුටෝපියා කියන කෘතිය රචනා කරන්නේ. ඒ ඔස්සේ යුටෝපියා කියන වචනය දේශපාලන විද්‍යාව වාක්කෝෂයට ඇවිත් තියෙනවා නේද? බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හොඳට ඉගෙනගෙන තියෙන හොඳට මතකයක් තියෙනවා. එතකොට මම මේ විෂය ගැන විශේෂයෙන් මේ විෂය කෝඩ්ස් ගැන විශේෂයෙන් මතක් කරන්න එක හේතුවක් තියෙනවා. මේ මෑත කාලේ අත්දැකීමක්. ඒ තමයි දැන් මම විභාග ශාලාවේ ඉන්නකොට දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා කිව්වා මම විභාගයේ ඒගොල්ලෝ විභාගයට අයදුම් පත්‍ර ඉල්ලුවා. හැබැයි ඒගොල්ලන්ගේ නම නැහැ කියලා අර විභාග දෙපාර්තමේන්තුවේ විභාග ශාලාවට එන මේ ඇටෙන්ඩන්ස් එහෙම නැත්නම් පැමිණි ඒක නාම ලේඛනේ. අපි බැලුවහම ඒ දරුවෝ දෙන්නගේ නම නැහැ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන් විභාගය ඉල්ලුවා කියලා. ඒගොල්ලන්ගේ ඇඩ්මිෂන්ස් බැලුවහම කලින් විෂයන් සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලෝ ලියලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් ඒගොල්ලෝ විෂය මේගොල්ලෝ විභාගයට අයදුම් කරලානේ නේද? ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුවෙන් ඇහුවාම ඒගොල්ලෝ කිව්වා විභාග අංශයෙන් ඇහුවාම ඒගොල්ලෝ කිව්වා ඒක හොයාගන්න බෑ කියලා ඇප්ලිකේෂන්ස්. නමුත් ඊට පස්සේ ආයිත් ඒගොල්ලන් කතා කරලා කිව්වා සර් ඒගොල්ලන් විභාගයට අයදුම් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අයදුම් කරපු විභාග අයදුම් පතේ මෙන්න මේ විෂය කෝඩ් එක හරියට ලියලා නැහැ කියලා. විෂය ලියලා තියෙනවා. ඒගොල්ලෝ දේශපාලන විද්‍යාව කරපු අය නෙමෙයි. නමුත් වෙනත් විෂයක් කරපු අය. නමුත් ඒගොල්ලෝ ලියලා තියෙන විෂය හරියට ඒගොල්ලන්ගේ විෂය හරියට ලියලා තියෙනවා. අපි මේ x අකුරු 6ක් කියලා x අකුරු 6 කියන එක හරියට ලියලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ මේ කෝඩ් එක විෂය කෝඩ් එක හරියට විභාග අයදුම් පතේ ලියලා නැහැ. එනිසා පළමු දේශනයේදී මොගලන්ට මතක් කරේ සාවධාරණය කළේ ඔගොල්ලන් මේ ඉගෙන ගන්න විෂයන් මේ කෝඩ් එකෙන් සහ මේ නමින් ඉගෙන ගන්නට ඕන. එතකොටයි ඔගොල්ලන්ට ඒ විභාගයට අයදුම් කරද්දී උනත් ඔගොල්ලන්ගේ ලකුණු බලද්දී උනත් ඔගොල්ලන්ගේ විභාග සහතික උපාධි සහතික බලද්දී උනත් අනාගතයේදී සමුග පරීක්ෂණයකදී උනත් ඔයගොල්ලන්ට පැහැදිලිව පිළිතුරු සැපයිය හැක්කේ එවිටයි. එහෙම නැතිව ගන්වන ගුරුවරයාගේ නමින් විෂය මතක තියාගන්නට එපා. නේද? බොහෝ විට එහෙම නෙවෙන්නේ. ඒ එක එක ගුරුවරයා දැන් මගේ නමින් මේ විෂය ඔයගොල්ලෝ මතක තියාගන්නවා. පල්ලි ගුරු සර් උගන්වන විෂය. නේද? ඊට අමතරව තවත් ඒවා කියන ඔයගොල්ලෝ. නේ? එහෙම නැතුව විෂය කෝඩ් එක සහ විෂය මාතෘකාවෙන් මතක තියාගන්නට ඕන විශේෂ විභාග අයදුම් කරද්දී. නැත්තම් ඔයගොල්ලෝ අයදුම් කරනවා විභාගාංශයේ ඉන්න අය ඉතාම කාර්යබහුල අය. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉල්ලපු විදියට තමයි ඒගොල්ලෝ විභාගයට ඉඳ ගන්න ඔයගොල්ලන්ට ඉඩ දෙන්නේ. ඔයගොල්ලෝ මේ හරියට මේ කෝඩ් එක විෂය මේ දෙක කියන එක හරියට දැම්මේ නැත්නම් එතන විශාල ප්‍රශ්නයක් වෙනවා. right? ඒක මතක තියාගන්න ඕනේ විශේෂයෙන්. ඊළඟට තියෙන්නේ මගේ නම name of the lecturer senior lecturer RC පල්ලිය ගුරුගේ. ඉතින් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. මගේ පළවෙනි උපාධිය හැදෑරුවා. ඊට පස්සේ නෝර්වේ ආණ්ඩුවෙන් හම්බෙච්ච ශිෂ්‍යත්වයක් ලබාගෙන ගිහිල්ලා විශ්වවිද්‍යාලයෙන් අවුරුදු 2ක නිවාඩු ලබා දුන්නා.
නේපාලය ගිහිල්ලා නේපාලය කියන්නේ ආසියාතික රටක් දකුණු ආසියාතික රටක් නේපාලය ගිහිල්ලා ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ සාම්‍ය හා ගැටුම් නිරාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ළඟදී ආයිත් තව උපාධියකට යන්න බලාපොරොත්තුකුත් තියෙනවා. හරි. එතකොට නෝර්වේ රාජ්‍යයෙන් ශිෂ්‍යත්වය දුන්නා නෝහෙඩ් ප්‍රොජෙක්ට් එකෙන්. නේපාලයේ ගිහිල්ලා සාම්‍ය හා ගැටුම් ගැන පශ්චාත් උපාධිය හදාරන්න කියන කරුණ. ඉතින් මේ විශ්වවිද්‍යාලයේදී බොහෝ වෙලාවට න්‍යායන් දෘෂ්ටිවාද වැනි විෂයන් උගන්වමින් තමයි මම ඉන්නේ. ඔගොල්ලෝ මේ දෙවන වසරේ හින්දා කිව්ව ගිය සැරේ ඉගෙන ගත්තට තව ටිකක් දැන හඳුන ගන්න එපා නේද? ඒකයි මම උදෑසන මොගලන්ගේ ගම් පළාත් ගම් රට ඇහුවේ. සමහර අය තනමල්ලිල, සමහර අය මොනරාගල, තව සමහර අය ඉබ්බාගම්මේ, තව සමහර අය බිංගිරියේ, තව සමහරු ගොඩකවෙල, තව සමහර අය ගොඩගම කොළඹ නේද? තව සමහර යටලමත්තේ අපේ ගුණදාස අමරසේකර කීර්තිමත් වෛද්‍යතුමා සාහිත්‍යදරයාගේ ගම් පළාතේ. ඉතින් ඔයගලන්ටත් එවැනි තත්ත්වයන් ළඟා වෙන්න පුළුවන්. මේ විෂයන් හදාරන අතරම ඔයගලන් තුල තියෙන දක්ෂතා හැකියාවන් වර්ධනය කරගන්න ඕනේ. බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒවා නියදෙන විදිය තමයි අපි දකින්නේ. ඔයගලන් ලස්සනට කවි ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ කවි ලියන්නේ නැහැ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ. නේද? ලස්සන රහන්තාන මේ ලෝකාන්තේ පේන තැනක හිටියත් ඔයගොල්ලෝ එහෙම කවි ලියන්නේ නැහැ. නිසදැස් ලියන්න පුළුවන් කෙනා ඒක ලියන්නේ නැහැ. කෙටි කතා ලියන්න පුළුවන් කෙනා ලියන්නේ නැහැ. නව කතා ලියන්න පුළුවන් කෙනා ලියන්නේ නැහැ. චිත්‍ර අඳින්න පුළුවන් කෙනා චිත්‍ර අඳින්නේ නැහැ. ගීත ලියන්න පුළුවන් කෙනා ගීත ලියන්නේ නැහැ. සින්දු කියන්න පුළුවන් කෙනා සින්දු කියන්නේ නැහැ. නටන්න පුළුවන් කෙනා නටන්නේ. අර සමහර කලාවුලල වැඩසටහන් තිබුණොත් බලෙන්ම සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔයගොල්ලන්ව එකගෙන ගියාම නම් පුංචි නැටුමක් නටනවා. ඒ හැර නටලා රාජ්‍ය සම්මාන තියෙන උළෙලවල් ඒවට ඉදිරිපත් වෙන්නේ නැහැ. නාට්‍ය කරන්න පුළුවන් අය නාට්‍ය කරන්නේ නැහැ. නේද? බොහෝ වෙලාවට මේ කලා විෂය ධාරාවන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ කුමන හෝ හේතුවක් නිසා ඒගොල්ලන් කලා හැකියාවන් හංගලා තියෙනවා. අර ඉස්සර ආත්තම්මලා සීයලා සල්ලි හම්බ වුණාම ඒගොල්ලෝ පුංචි පර්ස් එකක් වගේ එකක දාලා ඒක හංගලා තියෙන කොයි හරි ගෙදර. එක්කෝ කොට්ටේ යට, එක්කෝ මෙට්ටේ ඇතුලේ, එක්කෝ යටලීයේ කොයි හරි හංගලා තියෙන පුංචි පර්ස් එකක වගේ දාලා කවුරුවත් දකි කවුරුවත් ගනීය කියලා. බොහෝ සමහර ලාට ආත්තම්මලා සීයනේ සල්ලි හංගපු තැන ආයේ මතකත් නැහැ. ඒ තරම්ම රහසිගත තැන්වල ඒගොල්ලෝ ඒව හංගනවා. ඒ වගේ විශ්වවිද්‍යාලයට විශේෂයෙන්ම කලාපීඨවලට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආවට පස්සේ තමන්ගේ හැකියාව දක්ෂතාව කවුරු හරි ගනී දකි හොරකම් කරයි එහෙම කියලා ඒවා පාවිච්චියට ගන්නෙ නැහැ. හංගලා තියෙනවා. තව සමහර අය අර සච්චක වගේ බඩමැද්දෙන් පටියක් බැඳගෙන ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. අපි පෙරදින විශ්වවිද්‍යාලයේදී එහෙම අයත් දැකලා තියෙනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මම බීතෝවන් වගේ සංගීතඥයෙක් කියලා. ඒ තරම්ම විශිෂ්ට සංගීතඥයෙක් මම. ඒ නිසා මම අවශේෂ තැන්වල පොඩි තැන්වල මගේ යාළුවෝ ඉස්සරහා එහෙම නැත්නම් පොඩි උත්සවවල පොඩි කලා උළෙලවල් වල විශ්වවිද්‍යාලයේ කලා උළෙලේ සින්දු කියන එක, නටන එක, ගයන එක, වයන එක, කවි ලියන එක මට මදි පුංචි කමක් කියලා ඒගොල්ලෝ ඒව කියන්නේ යන්නේ නැහැ. ඒගොල්ලෝ හංගගෙන ඉන්නවා. සච්චකත් එහෙමනේ. බුදුහාමුදුරන් කාලේ හිටිය සච්චක කියලා මිනිස්සෙක්. එයා හිතුවා යාට විශාල දැනුමක් තියෙනවා කියලා. විශාල දැනුමක්. අනිත් පැත්තේ එයා හිතුවේ දැනුම ගබඩා වෙලා තියෙන බඩේ කියලා. එයාගේ උදරේ. ඒ විශාල උදරයක් යාට තිබුණා සච්චකට. ඉතින් එයා හිතුවා මේ විශාල උදරේ විශාල වෙලා තියෙන මම දැනුමෙන් පෝෂිත වෙලා මගේ දැනුම ඔක්කොම තියෙන උදරේ. එනිසා යා මොකද කරේ? උදරය මැදින් එහෙනම් බඩ මැද්දෙන් හොඳ ලොකු තද වෙන්න පටියක් බැඳගෙන හිටියා. එයා විශ්වාස කරා කොයි වෙලාවෙ හරි මගේ මේ බඩ පැලිලා මගේ දැනුම දෝරේ ගලාගෙන යයි කියලා. ඒ නිසා යා තමයි පටිය බැඳගෙන හිටියේ.
ඉතින් අපේ කලාපීඨවල එන ඇතම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සච්චක වගේ තමයි සමහර අය. ඒගොල්ලෝ හිතනවා මම තමයි ලෝකේ ඉන්න ඒ විෂයේ ඒ කලාවේ අග්‍රගණ්‍යයා. ඒ නිසා ඒක අනිත් අය දැනගනී කියලා පටි බැඳගෙන තමයි ඉන්නේ. තව සමහර අය අපි ඉස්සර ආච්චිල සීලා වගේ ඒක දාලා හැබිලියක දාලා හංගලා තියෙනවා. හොයාගන්න බැරි වෙන්නේ. එහෙම කරන්න එපා කියන එක මම මේ කියන්න පුළු දෙවෙනි වසරේ. ඔයගොල්ලන්ගේ දක්ෂතා කලා හැකියාවන්, ඒ වගේම ලිවීමේ හැකියාවන්, පුවත්පත්වල ලියන්න, පොත්පත් ලියන්න, දේශපාලන විද්‍යා පොත් ලියන්න, කතා කරන්න, උගන්වන්න, සියල්ල කරන්න. දක්ෂතා වර්ධනය කරගන්න මේ අවුරුදු කීපය තුළ ගුණාත්මක උපාධියක් ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන් වෙන විශ්වවිද්‍යාලයෙන් අවසාන වෙද්දී එහෙම කළොත් තමයි. හැංගිලා හිටියොත්, සැඟවිලා හිටියොත්, හංගගෙන හිටියොත් ඒක කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. හොඳ උපාධිධාරියෙ බිහි වෙන්නේ නැහැ. පෞරුෂත්වයක් තියෙන, හොඳ හැකියාවන්, දක්ෂතාවන් තියෙන උපාධිධාරියෙක් බිහි වෙන්නේ නැහැ. එහෙම බිහි වෙන්නේ ඒ උපන් කුසලතා වර්ධනය කරගන්න ඕනේ. එතනදී ඔයගොල්ලන්ට ඕනකමක් තියෙනවා නම් අපේ උදව්වක් අපිට කියන්න. උදාහරණයක් ඔයගොල්ලෝ නව කතාවක් ලියනවා. ඔයගොල්ලන්ට ඒක පබ්ලිෂ් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ කෙටි කතා පෙළක් ලියනවා. පබ්ලිෂ් කරගන්නවා. කවි ලියනවා. ඔයගොල්ලන්ට ඕනේ ඒක කවුරු හරි ගායකයෙකුට ලබා දෙන්න. මේ ගීත. එහෙම නැත්නම් පබ්ලිෂ් කරන්න. අන්න අපෙන් අහන්න උදව් ඉල්ලන්න. සර් මේක මට කරලා දෙන්න ඕන. මට පබ්ලිෂර් කෙනෙක් හඳුන දෙන්න ඕන. අඳුර ගන්න ඕන. මට මගේ පොත පබ්ලිෂ් කරගන්න ඕන. සර් මට මේ පොතත් පබ්ලිෂ් කරගන්න පුළුවන්. මට මේ විශ්වවිද්‍යාලයේ අවසර නැත්නම් මේ විශ්වවිද්‍යාලයේ උත්සවයක් සංවිධානය කරගන්න ඕන මේ කොවිඩ් කාලේ. එතකොට කොහොමද ඒක කරන්නේ කියන එක අපේ පැත්තෙන් අපිට උපරිම සහයෝගය ගලන්ට ලබා දෙන්න පුළුවන්, උපදෙස් ලබා දෙන්න පුළුවන්. එහෙනම් ඒක මතක තියාගන්න අද පළවෙනි දේශනේ දවසේ. එතකොට aim of the course unit එකක් තියෙනවා. The aim of this course unit is to provide students a comparative knowledge of political and social theories. දේශපාලන සමාජ න්‍යායන් පිළිබඳ සංසන්දනාත්මක නැත්නම් තුලනාත්මක දැනුමක් ලබා දීම තමයි මේ අරමුණ. විශේෂයෙන්ම 17 වෙනි සියවසේ ඉඳලා 20 වෙනි සියවස දක්වා යුරෝපයේ දේශපාලන චින්තනය විකාශ වෙච්ච ආකාරය දේශපාලන න්‍යායන් අතර කැපී පෙනෙන ප්‍රමුඛ න්‍යායන් තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. ඊටාම ගැඹුරින්, ඊටාම විශ්ලේෂණාත්මකව, ඒත් රසවත්ව, සැහැල්ලුවෙන්. right? ඒ නිසා බය වෙන්න එපා. ඒකට මේ කෝස් එක අවසානයේදී ඔයගලන්ට ලැබෙනවා කියලා විශ්වාස කරනවා. මෙන්න මේ වගේ දේවල්. The students will be able to, after following this course, right, to gain theoretical knowledge and understanding about the course subject areas. Theoretical knowledge, this න්‍යායාත්මක දැනුම සහ අවබෝධයක් මේ න්‍යායන් පිළිබඳව ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඊළඟ එක තමයි the students will be able to achieve ability in understanding politics and governance process in modern state. නූතන රාජ්‍යයන් සහ දේශපාලන ක්‍රම පාලනය කරන සහ ඒවට පසුබිම් වෙලා තියෙන දේශපාලන න්‍යායන් පිළිබඳව අපිට යම් අවබෝධයක් මේ තුලින් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ අපි හිතමු අපි කතා කරොත් එංගලන්තය ගැන. ඒතකොට එංගලන්තයේ දේශපාලන ක්‍රමයට, ආණ්ඩුවට පසුබිම් වෙලා තියෙන දේශපාලන න්‍යායන්. රුසියාවේ එහෙම නැත්නම් සමාජවාදී සෝවියට් රුසියාවේ දේශපාලනයට, ආණ්ඩුවට පදනම් වෙලා තියෙන දේශපාලන න්‍යායන් මොනවද? චීනයේ මහජන චීන සමූහ ආණ්ඩුව පදනම් වෙලා තියෙන දේශපාලන න්‍යායන් මොනවද? ඉන්දියාව, ආසියාවේ, ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, මාලදිවයින මෙම රටවල් වල ආණ්ඩු සහ දේශපාලනය පදනම් වෙලා තියෙන දේශපාලන න්‍යායන් මොනවද? ඉතින් මෙන්න මේවා තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ නූතන ලෝකයේ තුල. මේ න්‍යායන් අතරින් කොයි ඒවා
කුමන ආකාර දේශපාලන ක්‍රමයන් හැඩගහන්න බලපෑවද කියන එක. තුන්වෙනි අරමුණ තමයි the students will be able to improve their analytical skill. ඔයගලන්ට ඔයගලන්ගේ මේ විෂය හැදෑරීම තුළින් විශ්ලේෂණාත්මක හැකියාව වර්ධනය කරගන්න පුළුවන් in order to develop their own framework. ඒ වගේම සංවර්ධනය කරගන්න පුළුවන් ඔයගලන්ගේටම ආවේනික විශ්ලේෂණ රාමුවක් to understand critically and independently the real world political events. දේශපාලන තත්ත්ව ලෝකයේ දේශපාලන ක්‍රියාකාරකම් සහ ආයතන දේශපාලන අදහස් තේරුම් ගැනීම සඳහා ඔයගලන්ට විශ්ලේෂණාත්මක දැනුමක් ලැබෙනවා. ඒ වගේම ඔයගලන්ටම පුළුවන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත න්‍යායන් ඇසුරින් කිසියම් ආකාරයක ඔයගොල්ලන්ගේම විශ්ලේෂණ රාමුවක් සකස් කරගෙන වර්තමාන ලෝකයේ අත්දකින්න දේශපාලන සංසිද්ධීන්, දේශපාලනික වශයෙන් වැදගත් පුද්ගලයන්, දේශපාලනික ක්‍රියාකාරකම්, දේශපාලනික ආයතන, දේශපාලන අදහස් පිළිබඳව, නව දේශපාලන ප්‍රවණතා පිළිබඳව ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේම විශ්ලේෂණාත්මක මෙවලම් ගොඩනගා ගනිමින් ඒවා අධ්‍යයනය කරන්න, විශ්ලේෂණය කරන්න. එතකොට ඒ දේවල් තමයි අපි මේ විෂය ඉගෙන ගැනීමෙන් අරමුණු වශයෙන් තියාගෙන තියෙන්නේ, පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ ඉවැලුවේෂන් මෙතඩ් එක හැබැයි මේක අපි දැනට පාවිච්චි කරන්නේ නැහැ මේ මාර්ගගත පාඨමාලාවලදී. ඒතර අපිට ඉගෙන ගන්න තියෙනවා 17th century political theory in England. එංගලන්තයේ 17 වෙනි සියවසේ දේශපාලන න්‍යාය හැඩගහන්න බලපාපු ප්‍රධාන චින්තකයන් පිළිබඳව. ඒ අතරින් අපි තෝරගෙන තියෙනවා තෝමස් හොබ්ස්, ඔයගොල්ලෝ දන්න. ඒ වගේම හැරින්ග්ටන්, ඊළඟට ලෙවලර්ස් වරු, සමතලාවාදීන්, ඩිගර්ස්, කනින්නන්, ඊළඟට ජෝන් ලොක්. මේ තමයි 17 වෙනි සියවසේ යුරෝපීය දේශපාලනය, විශේෂයෙන්ම එංගලන්ත කේන්ද්‍රීය දේශපාලනය හැඩගහන්න දායකත්වය ලබා දුන්නු දේශපාලන චින්තකයන්. ඒතොර අපි ඒගොල්ලන්ගේ දේශපාලන චින්තනයන් ඉගෙන ගන්නට ඕන, දේශපාලන න්‍යායන් ඉගෙන ගන්නට ඕන. ඒ අය ජීවත් වුණු සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය තුල. පැහැදිලිද කියන්නේ? දැන් අපිට පේනවනේ හදේ හාවෙක් ඉන්නවා වගේ නේද? එතකොට අපිට ඕනේ නම් මේ හාවා ගැන අධ්‍යයනය කරන්න අපි හදේ ඉන්න හාවා අධ්‍යයනය කළ යුත්තේ හඳත් එක්කමයි. හඳ පිළිබඳව අධ්‍යයනය නොකර හඳේ ඉන්න හාවා පිළිබඳ නිවැරදි දැනුමක් අපිට ලබා ගන්න බැහැ. පැහැදිලි නේද මං කියන එක? අපිට ඕනේ හඳේ හාවා ගැන ඉගෙන ගන්න. හාවෙක් ඉන්නවද නැද්ද? එමෙන්න හාවා වගේ පේන්නේ මොකක්ද? අපි කියනවානේ පුංචි ළමයින්ට බත් කවද්දී නේද? අන්න පුතේ හඳ මාමා හාවා ඉන්නවා හඳ මාමා ඇතුළේ එහෙම කියනවා. ඒත් ඕන හාවා ගැන ඉගෙන ගන්න. හාවා ගැන ඉගෙන ගන්න නම් හඳේ හාවා පෘථිවියට ගෙනල්ලා ඉගෙන ගන්න බෑ. හඳේ ඉන්න හාවා පෘථිවියට ගේන්න පුළුවන් වුණත් හඳේ ඉන්න හාවා පෘථිවියට ගෙනල්ලා ඉගෙන ගත්තට ඒ හාවා පිළිබඳ නිවැරදි දැනුමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි හඳේ ඉන්න හාවා පිළිබඳව ඉගෙන ගත යුත්තේ හඳත් එකමයි. එතකොට අපිට හඳේ ඉන්න හාවා ඉගෙන ගන්න අතරතුර හඳ ගැනත් ඉගෙන ගන්නට වෙනවා.
ඒ ඔස්සේ තමයි අපිට නිගමනයකට එන්න පුළුවන් හඳේ හාවෙක් ඉන්නවාද නැද්ද? ඉන්නවා නම් ඒ මොන වගේ හාවෙක්ද? නැත්තම් ඇයි එහෙම හාවෙක් අපිට පේන්නේ? ඒ සඳහා පසුබිමුණු හේතු සාධක කවරේද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපි හඳ ඒ හාවා ඉපදුණු හාවා නිර්මාණය වුණු හාවා අපිට පේන ඒ සන්දර්භය තුල ඉඳලා හාවා පිළිබඳව ඉගෙන ගත්තොත් තමයි. ඒ වගේ තමයි දේශපාලන න්‍යායත්. 17 වෙනි සියවසේ දේශපාලන න්‍යාය. හොබ්ස්, හැරින්ග්ටන්, ලෙවලර්ස්, ඩිගර්ස් නේද? මේ ජෝන් ලොක් මේ අයගේ දායකත්වයෙන් බුද්ධිමය දායකත්වයෙන් පෝෂණය වෙච්ච හැදී වැඩුණු දේශපාලන න්‍යාය පිළිබඳව අපි ඉගෙන ගැනීමේදී අර ඒ දේශපාලන න්‍යාය හාවනම් එම හාවා දේශපාලන න්‍යාය නැමැති හාවා බිහි වුණු හැදී වැඩුණු සමාජ ආර්ථික දේශපාලන පසුබිම නැමැති හඳ තමයි 17 වෙනි සියවසේ යුරෝපය විශේෂයෙන්ම එංගලන්තය. එතකොට 17 වෙනි සියවසේ එංගලන්තය පිළිබඳ මූලික පසුබිමක් මූලික දැනුමක් අපිට තිබිය යුතුයි. අපේ මේ හොබ්ස්, හැරින්ග්ටන්, ලෙවලර්ස්, ඩිගර්ස් එහෙම නැත්නම් ජෝන් ලොක් මේ අයගේ දේශපාලන න්‍යායන් හදාරීමේදී පැහැදිලි නේද කියන කරුණ. ඔයගොල්ලන්ට මෙතනදී මොනවා හරි ගැටලුවක් මම කිව්වදී අපහැදිලිතාවක් තියෙනවා නම් දැන් ඒ ඔයගොල්ලන්ට අහන්න පුළුවන් අවධානය යොමු කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන් මම කිව්ව කරුණ. පැහැදිලිද? පැහැදිලි නම් පැහැදිලි නැත්තම් නැහැ. මම කොහොමද දැනගන්නේ? පැහැදිලි සර්. තුෂාර අනිත් අයට පැහැදිලි සර්. ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් chat box එකත් පිළිතුරු දීම සඳහා. හරි හැම වෙලාවෙම නැතිනම් මොකද්ද කතා කරන්න අමාරු නම් chat box එක පාවිච්චි කරන්න පුළුවන් උත්තර දෙන්න. එතකොට 18 වෙනි සියවසේදී දේශපාලන න්‍යාය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ප්‍රංශ දේශපාලන චින්තකයන් දෙදෙනෙක් අපිට හමු වෙනවා. එක්කෙනෙක් මොන්ටෙස්කියු අනිත් එක්කෙනා ජීන් ජැක්විස් රූසෝ. ඒ දෙදෙනාගේ බුද්ධිමය දායකත්වය සහ ප්‍රංශ දේශපාලනය පිළිබඳව දේශපාලන ආර්ථික ක්‍රමය පිළිබඳව අපිට පුංචි අවධානයක් යොමු කරන්නට ඕන. ඊළඟට 18 වෙනි සියවසට තවදුරටත් අපි කතා කරොත් ජර්මනිය පැත්තෙන් ඉමානුවෙල් කාන්ට් ඊළඟට විලියම් හෙගල් ගැන කතා කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, අවධානය යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ද්වන්දාත්මක වාදය හඳුන්වා දෙන්නේ ඩයලෙක්ටිසම්. විලියම් හෙගල් ඔගොල්ලෝ අහලා ඇති නේද? ප්‍රවාදය, ප්‍රතිවාදය සහ සහවාදය පිළිබඳ මාක්ස්වාදී ඉගැන්වීම. එතකොට එහි මුල් කතුරුවරයා මුලින් සොයාගත් දාර්ශනිකයා තමයි විලියම් හෙගල්. ඔහු ඒ විඥානවාදී ප්‍රවේශයක් උඩ තමයි පාවිච්චි කළේ, යොදාගත්තේ. පසුව එම අදහස දියුණු කරලා වෙනස් කරලා ද්‍රව්‍යාත්මක ප්‍රවේශයක් උඩ පාවිච්චි කරා භාවිත කරා කාල් මාක්ස් ඇතුළු මාක්ස්වාදීන්. එතකොට විලියම් හෙගල් ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට ඔය දේවල් 18 වෙනි සියවසේදී අපිට ඒ සන්දර්භය වෙනස් වෙච්ච හැටි ප්‍රංශයේ, ජර්මනියේ, යුරෝපයේ විශේෂම නේද? ඊට පස්සේ ජෙරමි බෙන්තම්, ජේම්ස් මිල් ගැන 19 වෙනි සියවසේදී
ජෝන් ස්ටුවර්ට් මිල්, ජේම්ස් මිල්ගේ පුතා, විශිෂ්ට දාර්ශනිකයා න්‍යායවාදී එංගලන්තයේ ජීවත් වුණු එඩ්මන් බර්ක්, ඊළඟට තෝමස් පේන්, ටොම් පේන්, ටීඑච් ග්‍රීන්, තෝමස් ජෙපර්සන්, එවාගේම ඊළඟට මාක්ස්වාදීන්, කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ඊළඟට 20 වෙනි සියවසේ දේශපාලන චින්තනය හැඩගහපු ඇන්ටෝනියෝ ග්‍රැම්ස්කි, ලුවී ආල්තූස, විශේෂයෙන්ම දේශපාලන දෘෂ්ටිවාදය පිළිබඳව කතා කරලා තියෙනවා. ඒත් මේ දේවල් ගැන ජෝන් රෝවර්ස්, හබෙමාස් මේ පිළිබඳ කතා කරමින් අවධානය යොමු කරමින් අපිට අපේ විෂය ගැන සාකච්ඡා කරන්නට පුළුවන්. එතනදී මම මේ නිර්දේශ කළ තියෙන ඉංග්‍රීසි මාධ්‍ය පොත් කිහිපයක් උගලන්ට ඒව බලන්න පුළුවන් මේ ස්ටඩි ගයිඩ් එක උගලන්ට ඊට පස්සේ ඊට අමතරව සිංහල භාෂාවෙන් විශාල කෘති ගණනාවක් ලියවිලා තියෙනවා මේ සම්බන්ධව. ඔබට ඒව බලන්න පුළුවන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව හිටපු මහාචාර්ය, දැන්ට එතුමා විශ්‍රාමිකයි, දැන්ට සේවාර්ජිත මහාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මහාචාර්ය පියදාස අතුකෝරාල අපේ ආදරණීය ගුරුතුමා ලියපු දේශපාලන හා සමාජ දර්ශනය කියන කෘතිය, දේශපාලන හා සමාජ දර්ශනය කියන කෘතිය ඔයගලන්ට බලන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට බලන්න පුළුවන් මහාචාර්ය විශ්වා වර්ණපාල දේශපාලන චින්තනය පිළිබඳ උසස් මතාන්තර කියන කෘතිය ඒ ගොඩගේ ප්‍රකාශනයක් විදිහට පළ වෙලා තියෙනවා. ඊළඟට ඔයගලන්ට බලන්න පුළුවන් මහාචාර්ය එම්.ඕ.ද සොයිසා අපේ ආදරණීය ගුරුතුමා, එතුමාගේ දේශපාලන විද්‍යා මූලික සිද්ධාන්ත කියන කෘතිය. ඊළඟට මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාගේ රාජ්‍ය දර්ශනයේ පැතිකඩ 3ක් කියන කෘතිය. ඊළඟට කේ වෙන්සෙස්ලාව්ස් පෙරේරා මහතා ලියපු කෘතිය නේද? ඒ වගේම මහාචාර්ය ගාමිණී සමරනායක අපේ ආදරණීය ගුරුතුමා දේශපාලන චින්තනය සහ දේශපාලන න්‍යාය පිළිබඳ අපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය උගන්වපු අපේ ආදරණීය ගුරුතුමා, එතුමා රචනා කරපු පොත් විශාල ගණනක් තිබෙනවා සිංහල භාෂාවෙන් දේශපාලන චින්තනය ආදි වශයෙන්. ඒ පිළිබඳව විශේෂයෙන් සොයාගෙන ඔයගොල්ලන් ගම් රටවල ඉන්නකොට ඔයගොල්ලන්ගේ ගමේ පුස්තකාලේ සමහර විට ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඔයගොල්ලන්ගේ ගුරුවරු ළඟ මේ පොත්පත් තියෙනවා. ඒවා අරගෙන කියවන්න පුළුවන්. නේද? වගේ සිංහල භාෂාවෙන් උතිශාල කෘති ලියවිලා තියෙනවා. නමුත් මගේ යෝජනාව, උපදේශය සිංහල භාෂාවට පමණක් කොටු වෙලා ඉන්නේ නැතුව මේ දැනුම බොහෝ වෙලාවට සංග්‍රහිත වෙලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් ඒට අපි කැමතුණත් නැතත් අපිට දැනුම ලබා ගන්න නම් එම භාෂාව පරිශීලනය කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා පුංචි ඩික්ෂනරි එකක් ළඟ තියාගෙන, එහෙම නැත්නම් මාර්ගගත ඩික්ෂනරි එකක් ළඟ තියාගෙන, ශබ්දකෝෂයක් ළඟ තියාගෙන මේ තියෙන සමහර රිසර්ච් පේපර්, පරීක්ෂණ පත්‍රිකා, ලිපි, පොත්පත් අන්තර්ජාලය තුල තියෙන සහ පුස්තකාලවල තියෙන මේ කතුරුවරුන්, මේ දාර්ශනිකයන්ගේ, චින්තකයන්ගේ මුල් කෘති ඊටාම හෙමින් නමුත් සැලකිල්ලෙන් පරිශීලනය කරලා අවශ්‍ය කරන දැනුම ලබා ගැනීම ඔබෙන් උදක්ම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම ඔයගලන්ට දෙන උපදේශය. ඕලංගින් කරන ඉල්ලීම සිංහලෙන් විතරක් සෑම විටම සොයන්න යන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ සිංහල භාෂාවෙන් කියවන්න එපා කියන එක. සිංහල භාෂාවෙන් පොත්පත් ලියවිලා නැහැ කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. සිංහල භාෂාවෙන් වැඩ කරන්න එපා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය කරන අපේ දැනුම, අපිට අවශ්‍ය දැනුම ඒ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් නම්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් අපි ඒ ප්‍රතික්ෂේප නොකර ඒ දැනුම ලබා ගැනීම අපි කළ යුතු
අපි විසින් අත්‍යවශ්‍යම කරන්නට ඕන කරුණක්. නැතිනම් අපි දැනුම අතින් පස්සට යාමක් සිදු වෙනවා. නේද? ඉතින් ඔය ටික තමයි අද අපේ ස්ටඩි ගයිඩ් එකේ වෙන අධ්‍යයන මාර්ග උපදේශය ගැන බැලුවාම අවධානය යොමු කරන්න සාකච්ඡා කරන්න තියෙන්නේ. අධ්‍යයන මාර්ග උපදේශය මත ස්ටඩි ගයිඩ් එකේ අපි කතා කරපු කරුණු පිළිබඳව ඔයගලන්ට යම් කිසි දෙයක් දැනගන්නට ඕනේ නම් අපහැදිලි තැනක් තියෙනවා නම් දැන් මේ අවස්ථාව ඔයගලන්ට තියෙනවා ඒ පිළිබඳව කතා කරන්න සාකච්ඡා කරන්න. මොකද කියන්නේ? ඔලු කතා කරන්න ඕන. දැන් අර එහෙම ඉඳලා බෑ. හෙලෝ හෙලෝ hello sir. ඔව් දරුවෝ කතා කරන්න ඕන දැන් ඉවරෙද්දිම නැත්තම් මට හිතෙනවා ඔයගොල්ලන් මේ ෆෝන් එක ඔන් කරලා තියලා වීඩියෝ ඔෆ් කරලා මයික් එකත් මියුට් කරලා ඔයගොල්ලෝ නාන්න වැවට ගිහිලා කියලා මට හිතෙනවා. නැත්නම් නෙළුම් වල කඩාගෙන එන්න ගියා කියලා මට හිතෙනවා. ඔව් සම්දුනේ කියන්නේ. අද Sir, මැක් මේ කියන්න ඕන. ඔව් කියන්න. සර් ස්ටඩි ගයිඩ් එක පැහැදිලි කියලා දෙන්න ටික. පැහැදිලි. ඔව් සර්. පැහැදිලි. අනිත් අයට පැහැදිලි සර්. ඒ කවුද නම? රශ්මි. රශ්මි. අනිත් අය? දැන් හැමෝම කතා කරන්න ඕන. පැහැදිලි සර්. සමාධි. අනිත් අය කො? පැහැදිලි සර්. right. එහෙනම් අපි ළඟ කොටසට අද දවසේදී යොමු වෙන්න උත්සාහ කරන්නේ. පේනවද ස්ලයිඩ්ස් එක පේනවා නේ? මොකද තියෙන්නේ? තෝමස් හොබ්ස්. Thomas Hobbes. ඊළඟට මොකක්ද තියෙන්නේ? POL 223 social and political මොකද්ද? theory. theory. එතකොට බෑ ඉංග්‍රීසියෙන් තියෙන්නේ සරලව තේරුම් ගන්න පුළුවන් මම කිව්ව එකයි. අපි සිංහලෙන් තේරුම් ගමු. ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. කවුද කියවන්නේ? මෙටික් කියවන්න ඕන කවුරු හරි. ලක්ෂ්මීට පුළුවන්ද? හෙලෝ Sir, ඔයගොල්ලෝ පේන ටික කියවන්න බලන්න. introduction, modern political philosopher, 5 April 1588, 4th December 1679, Thomas Hobbes of Malmesbury.
Malmesbury. Leviathan is 1651. 51. Social 1651. 51. Social contract theory. Social contact theory. Okay. Diverse field. Field. Right. එතකොට මම පුංචි විදියට පටන් ගත්තොත් පැහැදිලි කරන්න තෝමස් හොබ්ස් සලකනවා නූතන දේශපාලන දාර්ශනිකයෙක් විදියට. ඔගොල්ලෝ දැන් මම මේ වචන ඔගොල්ලෝ අහගෙන ඉන්න ඕන. අහගෙන ඉඳලා මම ඊළඟට ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න ඕනේ. පළවෙනි වාක්‍යය තමයි මම කියන තෝමස් හොබ්ස් සලකනවා නූතන දේශපාලන දාර්ශනිකයෙක් විදියට. right? ඒ වගේම තෝමස් හොබ්ස් සලකනවා ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයෙක් සහ න්‍යායවාදියෙක් විදියට. මගේ දෙවෙනි වාක්‍ය තෝමස් හොබ්ස් සලකනවා ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයෙක් වගේම න්‍යායවාදියෙක් විදියට. මගේ ප්‍රශ්නේ මේකයි තෝමස් හොබ්ස් ඉපදුණු රට මොකද්ද? ඉක්මනට උත්තර ඕන. සර් එංගලන්තයේ සර්. තුෂාරා දේශාන කියන එංගලන්තය. අනිත් අය? සඳමාලි? එංගලන්තය කියලා තමාස හිතෙන්නේ යුරෝපා රටක වෙන්න ඕනි කොහොමත් ඉංග්‍රීසි දේශපාලනඥයෙක් වෙනවා. right. බලමු. උත්පල? සර් එංගලන්තේ අනුෂ්කා? එංගලන්තේ සර්. දිල්ෂා ජයසිංහ? එංගලන්තයේ සර්. දිරිනි තක්ෂිලා? එංගලන්තයේ දිලාෂා? එංගලන්තයේ සර්. ලක්ෂ්මී? එංගලන්තේ සර්. සඳුනි? එංගලන්තේ සර්. නිම්තෙරා? එංගලන්තේ සර්. සචිනි? තරිණි අමායා? එංගලන්තය සර්. ඇයි ඔයගොල්ලෝ එංගලන්තේ කියන්නේ? ඉගෙනගෙන තියෙන නිසාද? ඔයාලා ඉගෙනගෙන තියෙන පුංචි කාලේ තෝමස් හොබ්ස් එංගලන්තේ කියලා. ඒ නිසාද? ඉංග්‍රීසි ජාතික ඉංග්‍රීසි ජාතික කියපු නිසා. ඒක තමයි මම දීපු ඉංගිය නේද? හැබැයි දරුවෝ මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඉංග්‍රීසි කතා කරන අය ඉන්නවනේ එංගලන්තේ ඉන්නවා. ඊළඟට ඇමරිකාවේ ඉන්නවා. ඊළඟට අපි ගත්තොත් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. නිව්සීලන්ත වල ඉන්නවා. ඒ ඔක්කොම කතා කරන ඉංග්‍රීසි භාෂාව. එතකොට අපි කියනවාද ඕස්ට්‍රේලියාන් එක්කෙනෙකුට ඉංග්‍රීසි ජාතිකයෙක් කියලා කියනවාද? නිව්සීලන්ත එක්කෙනෙකුට ඉංග්‍රීසි ජාතිකයෙක් කියලා කියනවාද? ඇමරිකන් එක්කෙනෙකුට ඇමරිකන් මේ ඉංග්‍රීසි ජාතිකයෙක් කියලා අපි කියනවාද? අපි එහෙම කියන්නේ නැහැ. නේ? අපි ඇමරිකානුකට කියන්නේ ඇමරිකානු ජාතික. දැන් අපි ගත්තොත් ඇමරිකානු ජාතික දේශපාලන චින්තකයෙක්. එහෙමනේ කියන්නේ. අපි ගත්තොත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එහෙමනේ කියන්නේ. අපි ඉංග්‍රීසි කියන වචනය කිසියම් කෙනෙකුට පාවිච්චි කරනවා නම් අපි දැනගන්නට ඕන ඒ තැනැත්තා හෝ තැනැත්තිය අනිවාර්යයෙන්ම එංගලන්තයේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ මොකද එක්සත් රාජධානියේ ඉපදුණු කෙනෙක් කියන එක. right? එතකොට තෝමස් හොබ්ස් නූතන දේශපාලන දාර්ශනිකයෙක්. ඔහු ඉංග්‍රීසි ජාතික දේශපාලන න්‍යායවාදියෙක් චින්තකයෙක්. ඔහු ඉපදිලා තියෙන්නේ එතකොට කොහෙද? එංගලන්තේ. එංගලන්තේ මැල්ස්බරි කියන කුඩා නගරේ තමයි ඔහු ඉපදෙන්නේ.
1588 අප්‍රේල් 5 වෙනිදා 1588 අප්‍රේල් 5 වෙනිදා එංගලන්තයේ මැරිස්බරි කියන කුඩා නගරයේ එක ගමක් කියලා කියන්න බෑ නගරයේ ලස්සන ගමක තමයි ඔහු ඉපදෙන්නේ right ඔහු මිය යන්නේ 1979 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා ඒතර අපිට ඇයි මේ තොරතුරු වැදගත් නේ අපි මොකෝ මේ තොමස් හොබ්ස්ගේ පොරොන්දම් බලන්න යන්නේ නැහැ නේද අපි ඔහුට විවාහයක් කර දෙන්න යන්නේ නැහනේ ඔහු ඉපදිච්ච ගම ඉපදිච්ච වර්ෂය ඒවා හොයන්නේ ඒ සඳහා නෙමෙයි කුමක් සඳහාද අපිට මොකටද ඔහු ඉපදිච්ච රට ඔහු ඉපදිච්ච ගම හෝ නගරය ඔහු ජීවත් වුණු කාල පරිච්ඡේදය ඇයි අපිට වැදගත් වෙන්නේ අර මම මුලින් කිව්ව කාරණාවට මොකටද මං කිව්වේ අපිට හඳේ හාව ගැන ඉගෙන ගන්න ඕනේ නම් අපි හඳ ගැනත් ඉගෙන ගන්න ඕන අපිට තෝමස් හොබ්ස් ගැන ඉගෙන ගන්න ඕනේ නම් තෝමස් හොබ්ස් ඉපදුණු නගරය ඔහු ජීවත් වුණු වටපිටාව ඔහු ජීවත් වුණු ඔහු ඉපදුණු රට ඔහු ජීවත් වුණු කාල පරිච්ඡේදය ඒ කාල පරිච්ඡේදයේදී ඒ අදාළ රටේ එමෙත එංගලන්තයේ එමෙත මැරිස්බරි වල මොනවද සිද්ධ වුණු වෙනස්කම් මොනවද සිද්ධ වුණු හැලහැප්පීම් ඒ කාලේ දේශපාලනය මොන වගේද ඒ කාලේ සමාජය මොන වගේද මිනිස්සුන්ගේ විශ්වාස පද්ධතිය කුමන ආකාරයේද ඒ කාලේ ඒ රටේ ආර්ථිකය මොන වගේද දේශපාලන ක්‍රමය විශේෂයෙන්ම මොන වගේද අන්න ඒවත් එක්ක තමයි අපිට මේ දේශපාලන න්‍යාය ඉගෙන ගන්න වෙන්නේ හේතුව තෝමස් හොබ්ස් ඔහුගේ දේශපාලන න්‍යාය දේශපාලන චින්තනය දේශපාලන දර්ශනවාද ඉදිරිපත් කරේ ඒ සන්දර්භය තුල ඒ සන්දර්භයත් එක්කයි අපිට ඉගෙන ගන්න වෙන්නේ right එතකොට ඔහු 1651 දී තමයි මේ ඔහුගේ දැවැන්තම කෘතිය රචනා කරන්නේ ඒට ඔහු නම් තියෙනවා නම් තබනවා ලෙවියාතන් කියලා ලෙවියාතන් ඔගොල්ලෝ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ සිංහල අර්ථය කියන්න බලන්න ලෙවියාතන් කියන වචනෙහි ඇත්තම මේක ලතින් වචනයක් සිංහල අර්ථය දන්න කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක බෙදා හදා ගන්න යාළුවොත් එක්ක ලෙවියාතන් දැන් ඔයගොල්ලන්ට පේනව නේද මේ ස්ලයිඩ් එක මේ තියෙන ඔහුගේ කෘතිය තෝමස් හොබ්ස් රචනා කරපු ලෙවියාතන් කියන කෘතියේ මොකද ඒ කියන්නේ මුදු පිටපතක් soft copy එකක් තමයි මේ තියෙන්නේ Leviathan or the matter form and power of a commonwealth මේ තියෙන්නේ ඔහුගේ කෘතිය ඔහු මේ රචනා කරපු වර්ෂය දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ 1651 දෙයාගේ නම මේ
තෝමස් හොබ්ස් ඔෆ් මෑස්බරි. එයාගේ ගමින් තමයි යාව හඳුන්වන්නේ. කොහෙද එතකොට? ලන්ඩන්. ඒක තමයි ඉතාම වැදගත්. පැහැදිලි නේද? ඇත්තටම මම ආයි නැවත පෙරේකට යන්නම්. ලෙවියාතන් කියන එකේ අදහස තමයි මුහුදු රාක්ෂසයා කියන එක. මුහුදු රාක්ෂය කියන අර්ථය. ඒ ලතින් භාෂාවනු හූල අර්ථයේ සිංහල අර්ථයේ තමයි මුහුදු රාක්ෂසයා කියන එක. right? එයා මහ විශාල භයංකර සතෙක්. එතකොට ඒ නම යෙදීමෙන් ලෙවියාතන් කියන නම යෙදීමෙන් තෝමස් හොබ්ස් විශ්වාස කරලා තියෙනවා මේ රාජ්‍යය කොමනත් කියන වචනය පාවිච්චි කරන්නේ රාජ්‍යය කියන එකට. රාජ්‍යය රජු මුදු රාක්ෂසයෙක් වගේ විශාල භයංකර බලයක් තියෙන ශක්තියක් තියෙන එහෙම කෙනෙක් වෙන්නට ඕන කියලා. බලයක් තියෙන විශාල ශක්තියක් තියෙන කෙනෙක් වෙන්නට ඕනේ. කවුද මේ මුහුදු රාක්ෂසයා වගේ කෙනෙක් වෙන්න ඕනේ රජ්ජුරුව. නැත්තම් ඔහුට පාලනය ගෙන යන්නට බෑ කියන එක තෝමස් හොබ්ස් විශ්වාස කරා. ඒ වගේම ඔහු අපි දන්නවා ඔබ දන්නවා සමාජ සම්මුති න්‍යාය මෙම කෘතිය තුලින් ඉදිරිපත් කළා. ඒ වගේම අපි නොදන්න ඒ කෘතිය තුල තියෙන විශාල ශාස්ත්‍ර ගණනාවක් තෝමස් හොබ්ස් සිය අවධානය යොමු කරපු සිය න්‍යායවාදී දෘෂ්ටිය යොමු කරපු විශාල ශාස්ත්‍ර ගණනාවක් මේ කෘතිය තුලින් අපිට බලන්න දකින්න පුළුවන්. දැන් බලන්න මේ තියෙන්නේ තෝමස් හොබ්ස්ගේ ඒ ලෙවියාතන් කියන කෘතියේ පටුන ඔහු ලියනවා හැඳින්වීමක් ඉන්ට්‍රොඩක්ෂන් උගන් පේනවා. ඊළඟට ඔහු මේ කෘතිය කොටස් කොටස් 3කට කඩනවා ඇත්ත වශයෙන්ම. විනාඩියක් ඉන්න මේක පොඩ්ඩක්
පේන්නේ නැතු ගියානේ නේද? right දැන් උලන පේනවා පළවෙනි කොටස the first part එකෙදී ඔහු තෝමස් හොබ්ස් කතා කරන්නේ පුද්ගලයා පිළිබඳ of man මිනිසා පිළිබඳව. ඊළඟට දෙවෙනි කොටස තියෙනවා. දෙවෙනි කොටසෙන් ඔහු කතා කරනවා of commonwealth ගැන. of commonwealth කියන්නේ රාජ්‍යය ගැන. ඊළඟට තුන්වෙනි කොටසෙන් ඔහු කතා කරනවා of a Christian commonwealth ක්‍රිස්තියානි රාජ්‍යයක් පිළිබඳව. Christian commonwealth. එවැගේම ඔහු සිය කෘතියේ අන්තිම කොටසෙන් මත හතරවෙනි කොටසෙන් කතා කරනවා of the kingdom of darkness. kingdom of darkness. ඒ කියන්නේ රාජධානියක් පිරිහෙන්න, අඳුරු වෙන්න, අගාධයට යන්න, බිඳ වැටෙන්න, ජනප්‍රසාදයට පත් වෙන්න බලපාන කරුණු පිළිබඳව. පළවෙනි කොටස් හතර ඔහුගේ කෘතියේ පළවෙනි කොටසෙන් ඔහු කියන්නේ මිනිසා පිළිබඳව. මිනිසා කියන්නේ මොන වගේ කෙනෙක්ද? මොන වගේ දේවල්ද යට පුළුවන්? මොන වගේ දේවල්ද බැරි? ඒවා ගැන. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් ඔහු කියනවා රාජ්‍යය ගැන of commonwealth. commonwealth එක ගැන. තුන්වෙනි කොටසෙන් ඔහු කියන්නේ ක්‍රිස්තියානි commonwealth ක්‍රිස්තියානි රාජ්‍යය පිළිබඳව. හතරවෙනි කොටසෙන් ඔහු කියනවා කුමක්ද? රාජ්‍යයක පිරිහෙන්න බලපාන එහෙම නැත්නම් අඳුරු රාජධානියක් බිහි වෙන්න බලපාන හේතු පිළිබඳව. අපි මේ සියල්ලම නොවුනත් ඊටාම රසබර වර්තමානයේට ඊටාම අදාළ ඇතැම් කොටස් මේ කෘතිය පුරාවටම අරගෙන ඔබත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙනවා අපේ ඉදිරි පන්තිවලදී. සහ මෙහි ඇතැම් කොටස් මේ පොත මම ඔබට එවන්නම්. ඊට පස්සේ ඔබට විවේකයේ තියෙන පරිදි බලන්න පුළුවන්, පරිශීලනය කරන්න පුළුවන්. ඊටාම රසවත්, ඊටාම හරබර දේශපාලනික වශයෙන් ඊටාම වැදගත් කරුණු, න්‍යායන්, සංකල්ප, න්‍යායාත්මක කොටස් මේ කෘතිය තුල අන්තර්ගත වෙලා තියෙනවා. බලන 1650 වගේ ඈත කාලයක වැඩවසම් යුගයෙන් ගැලවිච්ච ගමන් නූතන යුගය තුල හොබ්ස් පළ කරලා තිබෙන අදහස් ගැන දැන් බලන්න පළවෙනි කොටස of sense හැඟීම් දැනීම් ගැන කතා කරනවා. of imagination කියන්නේ මේ පිළිඹුව ගැන කතා කරනවා. of the consequence or train imagination එහි ප්‍රතිඵල පිළිඹුවේ ප්‍රතිඵල සහ අපි අත්දැකලා තියෙන මේ අපි train of imaginations කියන්නේ අපි ඔළුවේ එමෙතන බුද්ධියේ මොළයේ අපි පිළිඹු එකතු කරගෙන තියෙනවානේ. දැන් උදාහරණයක් අපි කිව්වොත් දැන් මම ගන්නවා මේ අතේ තියෙන දේ. හරි? අරගත්තාම මොකද වෙන්නේ? මේ පිළිබඳව මෙවැනි ප්‍රතිබිම්බ රාශියක් මගේ මේ ඔළුවේ තියෙනවා. මම මේක දැක්ක ගමන් මගේ ඇස් දෙකෙන් මගේ මොළය මේක විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරලා මට පණිවිඩයක් දෙනවා. ඔයාගේ ඔය අතේ තියෙන්නේ දුරකථනයක්. හැබැයි ඒක ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. ස්මාර්ට් මොකද කියන්නේ මේ නවීන දුරකථනයක් නෙමෙයි කියන එකත් මගේ මොළයේ සංගෘහිත වෙලා තියෙන ප්‍රතිබිම්බ මගින් මට ලබා දෙනවා. ඒ ගැන තමයි මේ තෝමස් හොබ්ස් කතා කරන්නේ. of the consequence or train of imaginations.
ඇතුලේ තියෙන ප්‍රතිබිම්බ වලින් අපිට ලබා දෙන පණවිඩ ගැන. of speech කතා කරන එක ගැන. of reason and science හේතුව සහ විද්‍යාව ගැන. ඒ වගේ ගොඩක් දේවල් ඔහු කතා කරනවා. of the several subject of knowledge විවිධ දැනුම පිළිබඳ විවිධ විෂයන්. of power බලය, worth වටිනාකම්, dignity අනන්‍යතාව, හොන ගරුත්වය, worthiness වටින බව මේවා පිළිබඳව කතා කරනවා. of the difference of manners, of religion ආගම ගැන. එතකොට මේ පිළිබඳව අපිට ටික ටික කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු ටිකෙන් ටික. දැන් අපි වෙරළ පේන මානෙන් ඉන්නේ. ටිකෙන් ටික වෙරළට ගිහිල්ලා කකුල් දෙක එහෙම තෙමාගෙන ටිකෙන් ටික ගැඹුරු මුහුදට යන්න බලමු නේද? අපි පේන මුහුද කිට්ටුව වෙරළ පේනවා. තාම වෙරළට ගිහිල්ලා නැහැ. අපි වෙරළට ගිහිල්ලා රැල්ල පාගලා ටිකෙන් ටික ගැඹුරු මුහුදට දියඹ දෙසට ටිකෙන් ටික ඇදෙන්න බලමු. එතකොට දෙවෙනි ස්ලයිඩ් එකේ මම කියලා තියෙනවා. අපි බලමු සඳුනි කියවන බලන්න. සඳුනි ලක්ෂිකා. social historical background, social historical background. හරි. English Civil War, Civil uh, War. Civil War 1642. Okay. The king's supporters failed to Fled to. King's supporters supporters failed to fled to led to Europe. Europe and France. Okay. Hopes in France, close relationship with royal family. Alright. මොකද වෙලා තියෙන්නේ මේ තෝමස් හොබ්ස් රාජකීය පවුලත් එක්ක මත රජුරුවත් එක්ක ළඟ සම්බන්ධයක් ඇති කරගන්න හිතවත්කමක් ඇති වෙනවා. ලෙන්ගතුකමක් ඇති වෙනවා. ඒ නිසා ඔහුට යම් යම් තනතුරුත් ලැබෙනවා. ඔහු රජුරුවන්ගේ බොහොම හිතයිෂියෙක්. අපි කියන රජුරුවන්ගේ උදව් කරන රාජපාක්ෂිකයෙක් බවට පත් වෙනවා. ඔහු රජුරුවන්ගේ ප්‍රබල සහායකයෙක් බවට පත් වෙනවා. සපෝටර් කෙනෙක් බවට පත් වෙනවා. right? ඔහුම ඉන්න අතරතුර මම කියවනේ ඇයි අපිට හොබ්ස් ඉපදිච්ච කාලය, ඔහු ජීවත් වෙච්ච කාලය වැදගත් වෙන්නේ කියන එක. ඔහුගේ ජීවිත කාලයේ ඔහු මැදවිය ආසන්න වෙනකොට 1642 දී එංගලන්තයේ ඇති වෙනවා ඉංග්‍රීසි සිවිල් යුද්ධය. English civil war. ඉංග්‍රීසි සිවිල් ගැටුම, සිවිල් යුද්ධය ඇති වෙනවා. සිවිල් යුද්ධය පාර්ලිමේන්තුවාදීන් සහ මේ රජුරුව අතර ඇති වෙන යුද්ධය. ඔයගලන්ට මේ නමින් ටයිප් කරාම මම ඔයගලන්ට නිර්දේශ කරනවා ඊළඟ දවසේ පන්තිර ඉන්න කලින් මෙන්න මේ පාඩම පිළිබඳව ඔයගොල්ලන් පොඩ්ඩක් පාඩමක් නෙමෙයි අත වශයෙන්ම ඉංග්‍රීසි සිවිල් යුද්ධය 1642 ඒ කියන්නේ මොකක්ද? ඒකෙදී මොකක්ද සිද්ධ වුණේ කියන එක පිළිබඳව චුට්ටක් කියවලා සිංහලෙන් වචන 10ක් විතර ලියලා ඔගොල්ලෝ හදන WhatsApp group එකට දාන්නකෝ හැම එක්කෙනාම. මොකද ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවනේ මොකද්ද මේ කියන එක. right? හැම කෙනාම මේක ගැන කියවලා ඔගොල්ලන් දැන් අලුතින් හදන WhatsApp group එකක් එකට දාන්න මොකද්ද මේ 1642 සිවිල් යුද්ධය කියන්නේ. ඒකෝල මේ සිවිල් යුද්ධයේදී රජුරුවන්ට එරෙහිව තමයි මේ සිවිල් යුද්ධය හටගන්නේ. රජුරුවන්ට සිද්ධ වෙනවා පලා යන්න.
කොහෙටද? ප්‍රංශයට. රජ්ජුරුව පලා යනවා ප්‍රංශයට. රජ්ජුරුවෝ ප්‍රංශයට පලා ගියාම රජ්ජුරුව බලයේදී රජ්ජුරුවන්ට හිතයිශීව සහය දක්වපු අයටත් රටේ ඉන්න බැරි වෙනවා. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා පලා යන්න. කොහෙටද? සමහරු යුරෝපයට පලා ගියා. යුරෝපය කියන එක අදහස් කරන්නේ එංගලන්තේ නොවන අනෙකුත් යුරෝපීය රටවල් වලට පැනලා ගියා. තව සමහර අය ප්‍රංශයට පලා ගියා. ප්‍රංශයට පැන ගියා. එතකොට මේ රජතුමා ප්‍රංශයටයි පලා ගියේ. තෝමස් හොබ්ස් රජ්ජුරුවන්ගේ සහායකයෙක් උපදේශකයෙක් විදිහට හිතයිශියෙක් විදිහට ඔහුටත් පලා යන්න සිද්ධ වුණා. නැත්තම් ඔවුන්ගේ ජීවිත හානි කරනවා. ප්‍රංශයට පලා ගියා. දැන් ප්‍රංශයේ ඉන්නවා කවුද? රාජකීය පවුල රජ්ජුරුව ඇතුළු. රාජකීය පවුල රාජකීයන් ප්‍රංශයේ ඉන්නවා. තෝමස් හොබ්ස් ප්‍රංශයේ ඉන්නවා. එතකොට ඒ අතරතුර අර තිබුණු සම්බන්ධතාව රජ පවුලත් එක්ක තිබුණු සම්බන්ධතාව රාජකීයන් එක්ක තිබුණු සම්බන්ධතාව තව තවත් සමීප වෙනවා, දැඩි වෙනවා, ගොඩනැගෙනවා, ශක්තිමත් වෙනවා රාජකීයන් සහ තෝමස් හොබ්ස් අතර. එනිසා එයින් පෙළඹුමක් වෙනවා ඔහුට. එයින් උත්ප්‍රේරකයක් ලැබෙනවා තෝමස් හොබ්ස්ට. ලියන්න කෘතියක් මේ සිවිල් යුද්ධ නිසා අරාජික වෙන පාලනයක් නොමැති තත්ත්වයක් උදා වෙන එංගලන්තය තමන්ගේ මව් රට ශක්තිමත්ව ස්ථාවරව සංවර්ධිතව ඉදිරියට ගෙන යන්න නම් ඒ සඳහා ශක්තිමත් පාලනයක් ඕනේ. ඒ සඳහා ශක්තිමත් පාලකයෙක් ඕනේ. එම පාලකයාට විශාල බලයක් ඕනේ. ඔහුට ස්වාධිපති බලය ඕනේ. අසහාය බලය ඕනේ. ඔහු රාක්ෂසයෙක් වගේ වෙන්නට ඕනේ. නිකං රාක්ෂසයෙක් නෙමෙයි, රාක්ෂසයොත් බය වෙන මුහුදු රාක්ෂසයෙක් වෙන්න ඕනේ. මුහුදු රාක්ෂසයෙක් වගේ වෙන්න ඕනේ. කවුද? රාජ්‍ය පාලකයා, රජ්ජුරුව. එහෙම වුණොත් තමයි ඔහුට රට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. රටේ ස්ථාවරත්වය අරන් එන්න පුළුවන් වෙන්නේ පාලකයා ඉවදු පාලකයෙක් වුණොත්. රටට සංවර්ධනය ගෙනෙන්න පුළුවන් පාලකයා ඉබඳු පාලකයෙක් වුණොත්. රටේ සාමය පවත්වාගෙන යා හැක්කේ පාලකයා මුහුදු රාක්ෂසයෙක් නැත්නම් ලෙවියාතන් කෙනෙක් වුණොත්. එනිසා තමයි ඔහු සිය කෘතිය ලියන්න පෙළඹෙන්නේ 1651 දී. එතකොට අපි ඊළඟ දවසේ පන්තියේදී හම්බෙමු. ඔගොල්ලෝ මේ පිළිබඳව කියවගෙන එන්නට ඕන. මොකද්ද? ඉංග්‍රීසි සිවිල් යුද්ධය 1642 දී. ඒ අතරතුර මම මේ තෝමස් හොබ්ස්ගේ කෘතියත් ස්ටඩි ගයිඩ් එකත් තමත් පර්යේෂණ පත්‍රිකා ආටිකල් ඔයගලන්ට එවන්න. ඔයගලන් ඒ ගැන අවධානය යොමු කරන්න. එතකොට අදට අපි නවතින්නයි හදන්න. මොනවා හරි ඔයගලන්ට දැනගන්න පැහැදිලි තැනක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට ඒ සඳහා අවස්ථාව තියෙනවා දැන්. මම කිව්වා ඉක්මනින් මේවා අප්ලෝඩ් කරලා ලින්ක් එක ඔයගලන්ට එවන්නම්. එතකොට ඔයගලන්ට කල්ැතුව බලන්න පාඩම් කරගන්න සූදානම් වෙන්න පුළුවන් විභාගය සඳහා. පැහැදිලිද අද අපේ සාකච්ඡාව? ඔයගොල්ලෝ සූදානම්ද ඉදිරියට යන්න? ඔව් සර් පැහැදිලි. අනිත් අය සමාධි
පැහැදිලි සර්. ලක්ෂ්මී දේශිකා පැහැදිලි sir. සඳුනි තුෂාරා දිශානි පැහැදිලි සර්. සඳුනි නිම්තෙරා පැහැදිලි සර්. අනිත් අය දිලිනි සචිනි ඩිසිල්වා පැහැදිලි සර්. පැහැදිලි sir. උත්පලා රශ්මි ඕකේ රයිට් හැමෝම නේ අනුෂ්කා ගයාශානි හැමෝම හරි එහෙනම් පැහැදිලිනේ WhatsApp group එකක් හදන්න ඕන 1642 සිවිල් යුද්ධය ගැන අන්තර්ජාලයෙන් කියවන්න ඕන කියවලා වාක්‍ය 10ක 12ක පුංචි සටහනක් හැම කෙනාම WhatsApp group එකට එකතු කරන්න ඕනේ ඒක සිංහල භාෂාවෙන් ඒක තමයි ඔයගලන්ට අද දින දෙන පවරුම පුළුවන් නේ ඔව් සර් පුළුවන්. හරි බොහොම ස්තුතියි එහෙනම් හැමෝටම Thank you sir.